දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ විද්‍යා පන්ති පටන් ගන්නවා. අපි කතා කර ඉන්නේ තරංග පරාවර්තනය හා වර්තනය කියන පාඩම. දෙවෙනි පොතේ 14 වෙනි පාඩම තරංග පරාවර්තනය හා වර්තනය කියන කොටස. අපි අන්තිමට කතා කරේ තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ කියන කොටස ගැන තමයි අපි අන්තිමට කතා කරේ. අපි මේ කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම දූල පුතාලා ෂෝට් නෝට් එකේ ඒක ලියාගෙන තියෙන හින්දා ඒක බැලුවහම අනිවාර්යයෙන්ම මේක වැදගත් කොටස් ටික ඒ කියන්නේ ෂෝට් නෝට් එක හැමදාම ඒක සතියට දවස් දෙකක් විතර ලියනවා නම් අනිවාර්යයෙන්ම මේක වැදගත් කොටස් ටික ඔළුවේ තියෙනවා. අපි බැලුවොත් එහෙම මේකේ අපි අන්තිමට කතා කරපු ටික බැලුවොත් එහෙම වස්තුවක් මගින් නිකුත් වන ආලෝකය තල දර්පණයක් මගින් පරාවර්තනය වීම නිසා ප්‍රතිබිම්බය සෑදෙනවා කියලා අපි කතා කරා. එතකොට වස්තුවක් මගින් නිකුත් වෙන ආලෝකය තල දර්පණයක් මගින් පරාවර්තනය වෙන නිසා තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ කියන එක අපි කතා කරා. ඊළඟට අපි කතා කරේ කිරණ සටහන් ඇඳීම සඳහා කිරණ දෙකක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ කියලා. කිරණ සටහන් අඳින්න අපි කිරණ දෙකක් භාවිතා කරන එක ප්‍රමාණවත් වෙනවා කියන එක තමයි අපි ඊළඟට කතා කරේ. මේක ඊටාම් වැදගත්. මේක උසස් මේ දූල පුතාලා ඉහළට ඉගෙන ගන්නකොට ඒක 11 ශ්‍රේණිය වෙන්න පුළුවන්. ඒ 11 ශ්‍රේණියේ තියෙනවා මේ ආලෝකය කියන කොටස. ඒක නිසා ඒ වයිදී කිරණ දෙකක් අපි භාවිතා කරාම අපිට කිරණ සටහන් අඳින්න පුළුවන්. ඒක නිසා දැන් ඒක හොඳින් මතක තියාගන්න එක වැදගත් වෙනවා. ඇත්තටම මේ කොටස කිරණ සටහන් ඇඳීම සඳහා එතකොට කිරණ දෙකක් භාවිතා කිරීම ප්‍රමාණවත් වේ කියන එක ඒක අපි ෂෝට් නෝට් එකේ ලියාගත්ත ගිය සතිය අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි මේ ක්‍රියාකාරකම 14 කියන එක අපි කතා කරා. මේකෙදී ලේස කිරණ මේ අවස්ථාවේදී මේකෙදි ලේසි කිරණ දෙකක් එතකොට මේක මතට යොමු කළා. ඒකේ පරාවර්තනය වෙන කිරණය ගැන අපි බැලුවා. ඒකෙදි ඒක දූල පුතාලා අපහු කියව ගන්න මතක නැත්නම් ඒ කොටස අපි අන්තිමට කතා කරේ ක්‍රියාකාරකම 14/6 කියන කොටස. අපි අන්තිමට කතා කරේ ක්‍රියාකාරකම 14/6 කියන කොටස. අපි කිය සතියේ මේ කොටස ඇඳගත්තා. මේක ඇඳලා මේ කොටස අපි ලියාගත්ත. එතකොට අපි ආපහු ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම ක්‍රියාකාරකම 14/6 කියන කොටස අපි ආපහු මේ පරීක්ෂණය මතක් කරගත්තොත් සුදු කඩදාසියක් මේ පරීක්ෂණයට අවශ්‍ය වෙනවා. ඊට අමතරව 15 සෙන්ටිමීටර රූලක් අවශ්‍ය වෙනවා. පැන්සලක් කෝණමානයක් අවශ්‍ය වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ කඩදාසිය මත සරල රේඛාවක් මගින් තල දර්පණය සලකුණු කරන්න කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ කඩදාසිය මත මේකෙදි සිරස් එතකොට තල දර්පණය තියලා ඊට පස්සේ දර්පණයට 5 සෙන්ටිමීටර පමණ දුරින් ලක්ෂයක් ලකුණු කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට දර්පණයට එතකොට 5 සෙන්ටිමීටර පමණ දුරින් එතකොට ලක්ෂයක් අපි ලකුණු කරා. එතකොට තල දර්පණයේ තල දර්පණ තලයට 5 සෙන්ටිමීටර පමණ දුරින් ලක්ෂයක් ලකුණු කරන්න කියලා දක්වන ලක්ෂාකාර වස්තුවක් ලක්ෂයේ සිට දර්පණයේ වෙත ආනතව ගමන් කරන ආලෝක කිරණ දෙකක් සලකුණු කරන්න කියනවා. එතකොට එකක ආලෝක කිරණයක් මේ ආකාරයට මෙතන ගමන් කරනවා. ආලෝක කිරණ දෙකක් මේ අවස්ථාවේදී එතකොට එකක් මේ ආකාරයට අනිත් එක මෙතන දක්වලා තියෙන මේ ආලෝක කිරණය මෙතන දක්වලා තියෙනවා. එතකොට මේ එක ස්ථානයක ලක්ෂීය වස්තුවකින් එතකොට ආලෝක කිරණ දෙකක් මෙහෙම ගමන් කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒ ආලෝක කිරණ දෙක මේ තල දර්පණය මත පතිත වුණාම මොකද වෙන්නේ කියන එක අපි කලින් අවස්ථාවේදී ඉගෙනගෙන තියෙනවා. පරාවර්තන නියම කියන එකේදී මේ
පතන කෝණය මේ මෙතන අභිලම්බයෙන් දහම පතන කෝණය තියෙනවා පරාවර්තන කෝණය තියෙනවා ඒ දෙක සමාන විදියට පරාවර්තනය වෙනවා කියලා අපි කතා කරලා තියෙනවා අපි පොතේ තියෙන ටික ආපහු බැලුවොත් එහෙම ඔබ සටහන් කළ කිරණ දෙක සඳහා පතන ලක්ෂය හා අභිලම්බය නිර්මාණය කරන්න. එතකොට මෙතන පතන ලක්ෂය කියන එක අභිලම්බය කියන එක අපි නිර්මාණය කරා. පතන කෝණය මැන ඊට සමාන ලෙස පරාවර්තන කෝණ සලකුණු කරන්න කියලා දක්වනවා. එතකොට පතන කෝණය මැන්න ඊට සමාන වෙන විදිහට පරාවර්තන කෝණය සලකුණු කරන්න කියලා දක්වලා තියෙනවා. දැන් පරාවර්තන කිරණ දෙක නිර්මාණය කරන්න කියන. දැන් එතකොට මෙතන මේකෙදී පරාවර්තනය වෙන කිරණය එතකොට පතන කිරණය දන්න ඕන පරාවර්තන කිරණය කියන එක ඒ කියන්නේ පතන කෝණය පරාවර්තන කෝණය සමාන වෙනවා. එතකොට අපිට මේ පරාවර්තන කිරණය අපිට අඳින්න පුළුවන් මේ ආකාරයට. එතකොට ඊට පස්සේ ඒක දික් කරාම දික් කරන්න තියෙන මෙතන අනිත් පැත්තට අනිත් කිරණෙත් එහෙම දික් කරාම මෙතනදී ප්‍රතිබිම්බය කියන එකක් අපිට බලා ගන්න පුළුවන් එක් අහු වෙන තැන. පරාවර්තන කිරණ එල්ලේ ඇස තැබූ විට පෙනෙන ආකාරයට ඒවා ආපසු දික් කරන්න කියන. එතකොට කඩඉරි වලින් දික් කරලා තියෙන එක මොකද මේ කඩඉරි වලින් දික් කරලා තියෙන්නේ මෙතන ආලෝකය ගමන් කරන්නේ මේ අවස්ථාවේදී මෙතන හරහා ආලෝකය ගමන් කරන්නේ මේ සාමාන්‍ය ඉරි හරහා විතරයි. මේ කඩඉරි වලින් දකුණු කරලා තියෙන එකයි ආලෝකය ගමන් කරන්නේ නැති නිසා. මේ තල දර්පණය බැලුවහම තල දර්පණය පිටිපස්සේ එතකොට ඒක තලදර්පණය පිටිපස්සට ආලෝකය ගමන් කරන්න බෑ. තල දර්පණයෙන් පරාවර්තනය වෙලා මේ මෙතනින් එන කිරණය මේ ආකාරයට මෙහෙට ගමන් කරනවා. එතකොට තල දර්පණය කියන එකෙන් එතකොට පිටිපස්සට ආලෝකය ගමන් කිරීමක් නැහැ. ඒක නිසා තමයි මේ කඩඉරි වලින් මේක ලකුණු කරලා තියෙන්නේ. කිරණ ආපසු දික් කළ විට එකිනෙක හමුවන ලක්ෂය සලකුණු කරන්න කියනවා. එම ලක්ෂය ප්‍රතිබිම්බය සෑදෙන ස්ථානය කියලා. එතකොට මේ කිරණ දික් කරාම මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන ආකාරයට එතකොට මේ කිරණ දික් කරාම එක් ලක්ෂයකදී හැදෙනවා එකහුව වෙනවා. ඒ ලක්ෂය තමයි අපි ප්‍රතිබිම්බය කියලා කියන්නේ. එතකොට වස්තුව හා ප්‍රතිබිම්බය එකිනෙක යා කරන්න. එතකොට වස්තුවයි ප්‍රතිබිම්බය එකිනෙක යා කරන්න කියනවා. දර්පණයත් වස්තුවත් අතර දුර වස්තු දුර කියන. එතකොට වස්තුවයි දර්පණය අතර තියෙන මේ දුරට කියනවා වස්තු දුර කියලා. ඊළඟට ප්‍රතිබිම්බයයි දර්පණය අතර තියෙන දුරට අපි කියනවා ප්‍රතිබිම්බ දුර කියලා. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන බව තහවුරු කරගන්න. එතකොට මේ අවස්ථාවේදී මේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන වෙනවා කියන එක ඒක වැදගත් කොටසක්. මේ අවස්ථාවේදී තල දර්පණයකදී මේ හැදෙන ප්‍රතිබිම්බයකදී එතකොට වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන වෙනවා. එතකොට ප්‍රතිබිම්බය මේ වස්තුවේ ඉඳන් දර්පණයට තියෙන දුරට සමාන දුරකින් ඊට පිටිපස්සෙන් ප්‍රතිබිම්බය තියෙනවා කියන එක තමයි මේකෙන් දක්වන්නේ. මේකෙදී දූල පුතාලා මේ කොටස ඇඳගෙන තියෙනවා. මේකෙදී අපි වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ කියන එක අපි කලින් ලියාගෙන නැත්නම් ඒක ලියා ගන්න වෙනවා. අපි මේ කොටස ලියා ගනිමු. එතකොට ඒකේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි කියන එක සමාන වෙනවා. ඒකේ ඒ කොටස වැදගත් කොටසක්. එතකොට ඒ වගේම ප්‍රතිබිම්බ දුර කියන්නේ මොකද්ද? වස්තු දුර කියන්නේ මොකද්ද කියන එක. වස්තු දුර කියන එක ලියා ගන්න වස්තු දුර කියලා දාලා දර්පණයත් වස්තුවත් අතර දුර. වස්තු දුර කියලා ලියලා 32ක් හරි ඊතලයක් හරි දාලා වස්තු දුර කියලා ලියන්න ඊතලයක් හරි 32ක් හරි දාලා ලියන්න දර්පණයත් වස්තුවත් අතර දුර කියලා. ඊළඟට ප්‍රතිබිම්බ දුර කියන එක ප්‍රතිබිම්බ දුර කියන එක ලියලා 32ක් ලියන්න දාලා දර්පණයත් ප්‍රතිබිම්බයත් අතර දුර. ප්‍රතිබිම්බ දුර කියලා ලියලා ඉරි කෑල්ලක් දාලා දර්පණයත් ප්‍රතිබිම්බයත් අතර දුර.
ඊළඟට ලියා ගන්න තල දර්පණයකදී කියලා ලියන්න වෙන මේ අවස්ථාවකදී තල දර්පණයකදී වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ. එහෙම නැත්නම් සමානය. තල දර්පණයකදී එතකොට වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමාන වෙනවා. එතකොට අපි මුලින් කිව්වේ වස්තු දුර කියන එක දර්පණයත් වස්තුවත් අතර දුර වස්තු දුර කිව්වා. ප්‍රතිබිම්බ දුර කිව්වේ දර්පණයත් ප්‍රතිබිම්බයත් අතර දුර ප්‍රතිබිම්බ දුර කිව්වා. ඊළඟට තල දර්පණයකදී වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානයි කියලා අපි කතා කරා. තල දර්පණයකදී වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි කියලා අපි කතා කරා. අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. තාම ලියන දුර පුතාලා ඉන්නවද? ඉන්නවා නම් chat එකට දාන්න. අපි මේ අවස්ථාවේදී කතා කරේ එතකොට තල දර්පණ වස්තු දුර ගැන කතා කරා. වස්තු දුර කියන්නේ දර්පණයත් වස්තුවත් අතර තියෙන දුරට කියලා කිව්වා. එතකොට අපි ප්‍රතිබිම්බ දුර කියලා කිව්වා දර්පණයත් ප්‍රතිබිම්බයත් අතර දුරට. ඊළඟට අපි කිව්වා තල දර්පණයකදී වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානයි කියන එක. අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පැවරුම 14.3 කියන එක බැලුවොත් එහෙම පැවරුම 14.3 තල දර්පණයක් ඉදිරියේ 8 සෙන්ටිමීටර් දුරින් ඇති ලක්ෂාකාර වස්තුවක ප්‍රතිබිම්බය සෑදෙන අයුරු දැක්වීමට කිරණ සටහනක් අඳින්න කියලා මේක දක්වලා තියෙනවා. මේක දූල පුතාලා අඳින්න පුළුවන් මේ වගේ දෙයක්. අපි කිරණ සටහන් කලින් කතා කරා. එතකොට කිරණ දෙකක් අපි භාවිතා කරලා පුළුවන් කිරණ සටහනක් අඳින්න කියන එක. කිරණ සටහන් ඇඳීම සඳහා A4 වර්ගයේ කඩදාසි භාවිතය වඩා සුදුසු වේ කියලා දක්වලා තියෙනවා. එහෙම අඳින්න අවශ්‍ය නැහැ. ඇත්තටම තියෙන කොලයකුණක් කවන්නේ නැහැ දූල පුතාලා. ඇඳලා බලන්න ඒක කොහොමද ඒක අඳින්නේ කියන එක. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තල දර්පණ ඉදිරියේ ඇති වස්තු මගින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ කිහිපයක් 6 සහ 7 ශ්‍රේණිවලදී ඔබ ඉගෙනගෙන ඇත කියලා දක්වනවා. එම කරුණු සිහිපත් කරමින් තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා 14 ක්‍රියාකාරකම කරමු කියලා දක්වනවා. අපි බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම තල දර්පණයක් සුදු තිරයක් අවශ්‍යයි, අඩි රූලක් අවශ්‍යයි, ආධාරකයක් අවශ්‍යයි. මම මේ කොටස ඉස්සෙල්ලා කියවනවා පස්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදි. එතකොට මේකෙදි තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ තමයි මේ අධ්‍යයනය කරන්න හදන්නේ. අපි මේකේ මේ පොතේ තියෙන ඒ අවශ්‍ය දේවල් සපයගෙන අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම තල දර්පණයක් එතකොට මේකට අවශ්‍ය වෙනවා සුදු තිරයක්, අඩි රූලක්, ආධාරකයක්, ඊළඟට OBFD යන අක්ෂර 5 සෙන්ටිමීටර් පමණ උසට කියලා ලියන ලද කාඩ්බෝඩ් කැබලි කියලා දක්වලා තියෙනවා. සැලකිය යුතුයි කියලා දක්වලා තියෙනවා. O අක්ෂර ලිවීමේදී දික් අක්ෂරය ඔස්සේ බෙදා එක් අර්ධයක් පාට කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී O කියන අක්ෂරය එතකොට
හැම පැත්තම එකතකොට මේක සමාන හින්ද මේකෙදී ඒ දික්කක්ෂය දිසේ කොට මේක දිගාතට මේ වෙන් කල්ලා ඒකෙදී එක් අර්ධයක් එතකොට පාට කරන්න කියලා දක්වල තියෙන මොකද වම දකුණ කියන එක තේරෙන්නේ ඕ කියන අක්ෂයේදී ඒක නිසා තමයි එහෙම පාට කරන්න කියලා තියෙන්නේ දුලපුතාලා ඒ ඕ කියන අකුර බැලුවොත් එහෙම දෙපැත්තම සමමිතිකයි සමමිතිකයි අක්ෂරයක් ඕ කියලා කියන්නේ එතකොට ඒකෙදී අපි දකුණයි වමයි කියන එක දෙපැත්ත මාරුණත් අපිට තේරුම් ගන්න බැහැ ඕ කියන අක්ෂය ඒක නිසා. ඒක නිසා මේ ක්‍රියාකාරකමේදී අපි මුලින්ම ඒක ඒ දික්කක්ෂය ඔස්සේ නවලා ඒක කොටසක් පාට කරන්න කියලා දක්වලා තියෙන එතකොට වම දකුණ මාරුණාම එතකොට පාට්‍ය කරපු කොටසෙන් අපිට අඳුර ගන්න පුළුවන් එතකොට මාරුණා කියලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තල දර්පණය ආධාරකය මත සිරස්ස සවි කරන්න. එතකොට තල දර්පණයේ සිරස්ස සවි කරා තල දර්පණයේ ඉදිරියේහි එක් අක්ෂරය සටහන් කරන ලද කාඩ්බෝඩ් කැබැල්ල බැගින් සිටවා එහි ප්‍රතිබිම්බය දර්පණයෙන් පෙනෙන අයුරු නිරීක්ෂණය කරන්න. එතකොට තල දර්පණයේ ඉස්සරහා අපි කරන්නේ එක් අක්ෂරය සටහන් කරපු කාඩ්බෝඩ් කැබැල්ල තියලා ඒක ප්‍රතිබිම්බය පෙනෙන ආකාරය නිරීක්ෂණය කරනවා. ප්‍රතිබිම්බය තිරය මතට ගත හැකි දැයි පරීක්ෂා කරන්න. වෙනත් වස්තුද දර්පණය ඉදිරියෙන් තබා තවදුරටත් ක්‍රියාකාරකමේ යෙදෙන්න. ඔබේ නිරීක්ෂණ 14:3 වගුවේ සටහන් කරන්න. අපි මේ අවස්ථාවේදී මොකද්ද කරන්න හදන්නේ කියන එක අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනකොට මේ අවස්ථාවේදී මේ අපි භාවිතා කරන තල දර්පණය සතුව මොන වගේ ಗುಣ තියෙයිද කියන. ඒ කියන්නේ ඒක ප්‍රතිබිම්බය කියන එක මොන වගේ ಗುಣ තියෙයිද කියන එක තමයි මෙතන කතා කරන්න හදන්නේ. එතකොට ඒක අපි පොඩි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා කියලා මෙතන කලින් දක්වලා තිබුණා. එතකොට තල දර්පණ ප්‍රතිබිම්බ සතු ලක්ෂණ කියන ඒවා. එතකොට මේ අවස්ථාවේදී ඒවා අපි පරීක්ෂණයකින් අධ්‍යයනය කරන්න හදන්නේ මේ මොන වගේ ලක්ෂණ තියෙද කියලා. එතකොට දූල පුතාලා ගොඩක් වෙලාවට දන්න දෙයක් ඇත්තටම අපි තල දර්පණයක් ඉස්සරහා ගිහින් බැලුවාම වම දකුණ කියන එක මාරු වෙනවා. එතකොට ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට මේ ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා එතකොට අපි ඒක බැලුවාම වම දකුණ මාරු වෙනවා කියන එක අපිට එකෙන් බලන්න පුළුවන්. එතකොට ඒක නිසා තමයි මේ අවස්ථාවේදී ඕ අකුර කියන එකත් එතකොට භාවිතා කරලා එහෙම දෙයක් කරන්න ගියාම මොකද වෙන්නේ? ඕ කියන අක්ෂරය සමමිතික අක්ෂරයක්. එතකොට ඒක නිසා ඒකේ වම දකුණ මාරුණයි කියලා අපිට පේන්නේ නැහැ. ඒක නිසා ඕ කියන අක්ෂරය මැදින් හරියට මැදින් වෙන් කළා එක කොටසක් පාට කරන්න කියලා කියන්නේ. ඒක නිසා එතකොට පාට කිරීම තුලින් අපිට ඕ කියන අක්ෂරය එතකොට ඒ තල දර්පණය තුලින් බලනකොට වම දකුණ මාරු වුණත් එතකොට අපිට එකෙන් ඒක බලා ගන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් මේකෙදි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේකෙදී මේ ආධාරකයේ මත මේ තල දර්පණය තියනවා. තියලා ඊට පස්සේ එක් අකුර එතකොට මේක මේ දර්පණයේ ඉස්සරහට ගෙනහිල්ලා ඒක නිරීක්ෂණය සටහන් කරනවා. එතකොට ප්‍රතිබිම්බය මේක තිරයක් මතට ගන්න පුළුවන්ද මේකෙන් ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. ඒ ප්‍රතිබිම්බය වමයි දකුණයි වෙනස් වෙනවද? උඩ යට මාරු වෙනවද? ඒ වගේම ප්‍රතිබිම්බය තිරයක් මතට ගන්න පුළුවන්ද? ඒ වගේ ලක්ෂණ ගැන අපි බලන්නේ. එතකොට අපි මේ අවස්ථාවේ තල දර්පණයෙන් ලැබෙන ප්‍රතිබිම්බය වම දකුණ සමානද මේ වස්තුවට සමානද එහෙම නැත්නම් උඩ යට වෙනස් වෙලා තියෙනවද ඒ වගේම ඒකේ විශාලත්වය කියන එක සමානද ඒ විශාලත්වයේ සමානද එතකොට ඒ වගේම ඒ ප්‍රතිබිම්බය තිරයක් මතට ගන්න පුළුවන්ද කියන වගේ සාධක ගැන අපි පරීක්ෂා කරනවා. ඊට පස්සේ අපි මේ වෙනත් වස්තු දෙතකොට දර්පණයේ ඉස්සරහා තිය මේ හැම අක්ෂරයක්ම එතකොට හැම අක්ෂරයක්ම එතකොට කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි අධ්‍යයනය කරනවා. අපි අධ්‍යයනය කළා මේ අකුරු ටික එතකොට මේකෙදි මේ දක්වලා තියෙන අවස්ථාව එතකොට මේ ප්‍රතිබිම්බය පෙනෙන ආකාරයක උඩුකුරුද යටිකුරුද කියන්නේ උඩුකුරු යටිකුරු කියලා කියන්නේ මේ අවස්ථාවේදී මම මේක ඇන්දොත් එහෙම මේ වස්තුව කියලා දැක්කොත් එහෙම ඉටිපන්දමක් ඉටිපන්දම් දැල්ලක් එතකොට මේක
මෙහෙම ඔළුවෙන් යටට හිටිවෙන අවස්ථාව මේකට අපි කියනවා යටිකුරු ප්‍රතිබිම්බය කියලා. යටිකුරු ප්‍රතිබිම්බය. එතකොට මේ ආකාරයට මෙහෙම හැදෙන ප්‍රතිබිම්බයට අපි කියනවා උඩුකුරු ප්‍රතිබිම්බය කියලා. උඩුකුරු ප්‍රතිබිම්බය. එතකොට මේ අවස්ථාවේදී එතකොට උඩුකුරු ප්‍රතිබිම්බයයි යටිකුරු ප්‍රතිබිම්බයයි තියෙනවා. ඒකේ දූල පුතාලා තේරුම මොකද්ද කියන එක දැනගන්න ඕන. යටිකුරු කියලා කියන්නේ එතකොට දැල්ල පල්ලෙහාට තියෙනවා. දැල්ල පල්ලෙහායි කියන්නේ අපි මිනිස්සේ බැලුවොත් එහෙම මිනිස්සේ යටිකුරු කිව්වොත් එහෙම ඔළුව බිම තියෙන්නේ කකුල් දෙක උඩ තියෙන්නේ. එතකොට යටිකුරු වෙලා කියලා කියන්නේ ඔළුව බිමට හිටින්නයි කකුල් දෙක උඩට තියෙන්නයි එහෙම ඉන්න අවස්ථාව තමයි අපි යටිකුරු කියලා කියන්නේ. එතකොට උඩුකුරු කියලා කියන්නේ මිනිස්යාගේ ඔළුව උඩ කකුල් දෙක බිම තියෙන සාමාන්‍ය අවස්ථාවට. එතකොට මේ අවස්ථාවේදී එතකොට B කියන අක්ෂරය එතකොට B කියන අක්ෂරය එතකොට උඩුකුරුද යටිකුරුද කියන එක වස්තුවට සමානද අසමානද ඒක තිරයකට ගන්න පුළුවන්ද බැරිද කියන එක ඒව ගැන මේ කොටසේදී එතකොට බලලා තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම ප්‍රතිබිම්බේ වම් පස හා ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි ඊළඟට එතකොට මේකෙදී අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මේ තල දර්පණය මගින් ඇතිවෙන ප්‍රතිබිම්බවල කොටස. එතකොට ආපහු කලින් කරපු පරීක්ෂණය එක්ක ප්‍රතිබිම්බේ වම් පස හා දකුණු පස මාරු වී පෙනීම පාර්ශ්වික අපවර්තනය ලෙස හැඳින්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවේදී එතකොට තියුණු ඒ පාර්ශ්වික අපවර්තනය කියන එක ලියා ගන්න දූල පුතාලා පාර්ශ්වික අපවර්තනය. එතකොට පාර්ශ්වික අපවර්තනය කියලා ලියාගෙන එතකොට ප්‍රතිබිම්බයේ වම් පස හා දකුණු පස මාරු වී පෙනීම කියලා ලියාගන්න. පාර්ශ්වික අපවර්තනය කියන එක ලියාගෙන ප්‍රතිබිම්බයේ වම් පස හා දකුණු පස මාරු වීම. ඊළඟ එක අපි ලියා ගන්න අවශ්‍යයි තාත්තික ප්‍රතිබිම්බය කියන එක. තාත්තික ප්‍රතිබිම්බය කියන එක ප්‍රතිබිම්බය තිරයක් මතට ලබාගත හැකි නම් හරි හැකිය කියන එක හරි කමන්නේ. තාත්තික ප්‍රතිබිම්බයක් නම් ප්‍රතිබිම්බය තිරයක් මතට ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට ලියන්නේ එතකොට ඒක ලියාගත්තාම දූල පුතාලා අතාත්තික ප්‍රතිබිම්බය කියන එක ප්‍රතිබිම්බය තිරයක් මතට ලබාගත නොහැකිය. එතකොට මේ අවස්ථාවේදී පාර්ශ්වික අපවර්තනය කියන එක අපි කතා කරා. පාර්ශ්වික අපවර්තනය කියලා කිව්වේ ප්‍රතිබිම්බයේ වම් පස හා දකුණු පස මාරු වී පෙනීම තමයි අපි පාර්ශ්වික අපවර්තනය කියලා කතා කරේ. පාර්ශ්වික අපවර්තනය කියලා කතා කරේ ප්‍රතිබිම්බයේ වම් පස හා දකුණු පස මාරු වී පෙනීම. අපි ඊළඟට තාත්වික ප්‍රතිබිම්බ ගැන කතා කරා. තාත්වික ප්‍රතිබිම්බය කියලා කිව්වේ එතකොට ප්‍රතිබිම්බය තිරයක් මත ලබාගත හැකි නම් තමයි අපි කිව්වේ තාත්වික ප්‍රතිබිම්බය කියලා. තාත්වික ප්‍රතිබිම්බය කියලා කිව්වේ ප්‍රතිබිම්බය තිරයක් මත ලබාගත හැකි කියන අවස්ථාව තමයි අපි තාත්වික ප්‍රතිබිම්බය කියලා. අපි ඊළඟට අතාත්වික ප්‍රතිබිම්බය කියන එක ගැන කතා කරා. අතාත්වික ප්‍රතිබිම්බය කියලා කියන්නේ ප්‍රතිබිම්බය තිරයක් මතට ලබාගත නොහැකි. එතකොට මේ කොටස අපි
කතා කරාම ඊළඟට ඒ කොටස අපි ආපහු පරීක්ෂණයක් තියෙන කොටසට ආපහු ආවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට උඩුකුරු ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ දූල පුතාලා කණ්ණාඩියකට ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියේ ඉස්සරහින් බැලුවාම තමන්ගේ මූණ ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩටයි තියෙන්නේ පේන්නේ නැහැ නේද? ඒක නිසා ඒ කියන්නේ අපි කණ්ණාඩිය ඉස්සරහට ගියාම අපේ ඔළුව එහෙමම උඩ තියෙන්නේ. ඒ කියන්නේ ඒක උඩුකුරු ප්‍රතිබිම්බයක්. මේක මේ දක්වලා තියෙන ආකාරයට මෙහෙම මේ ආකාරයට එතකොට දැල්ල පල්ලෙහාටයි මේකත් අපි ලියාගනිමු උඩුකුරු යටිකුරු ප්‍රතිබිම්බය කියන එක චුට්ටක් ඉන්න මම ඒක ආපහු ඒක මම මෙතන ලියන්නම් මේ ඉඩ තියෙන ටිකේ උඩුකුරු වස්තුව කියලා ලියන්නම් මෙතන චුට්ටක් ඉන්න එතකොට අපි වස්තුව මෙතනින් ඇඳ ගන්නවා චුට්ටක් ඉන්න දුල පුතාලා මෙහෙම ලියලා ඒක යටින් ලියා ගන්න වස්තුව කියලා ඊට පස්සේ උඩුකුරු ප්‍රතිබිම්බය චුට්ටක් ඉන්න උඩුකුරු මේ අවස්ථාවේදී සමාන කියලා තියෙනවා. එතකොට අපි අනිත් ටිකත් ලියා ගනිමු. ඉස්සරහට අපි භාවිතා කරන නිසා දුල පුතාලා 11 වසරේදී එහෙම උඩුකුරු මේ අවස්ථාවේදී සමාන ප්‍රතිබිම්බයක්. විශාලත්වයෙන් කියලා ලිව්වක් කමන්නේ. විශාලත්වයෙන් චුට්ටක් ඉන්න උඩුකුරු මම එකත් මකල ලියන්න උඩුකුරු විශාලත්වයෙන් සමාන ප්‍රතිබිම්බය උඩුකුරු විශාලත්වයෙන් සමාන ප්‍රතිබිම්බය අපි ඊළඟ එක පොඩ්ඩක් මේක අයින් එහාට කරලා ලියන්නේ මම එතකොට මේකට ලියා ගන්න පල්ලෙහෙන් ලියා ගන්න මට ඉඩ නැති නිසා මම උඩින් ලියනවා දුල පුතාලා පල්ලෙහෙන් ලියා ගන්න යටිකුරු විශාලත්වයෙන් සමාන ප්‍රතිබිම්බය එතකොට මේක යටිකුරු විශාලත්වයෙන් සමාන ප්‍රතිබිම්බය මේක උඩුකුරු විශාලත්වයෙන් සමාන ප්‍රතිබිම්බය මේකෙදී අපි ඉතුරු දෙකක් ලියා ගන්න එක හොඳ වේ එතකොට අපි අවස්ථා පහෙන් තව අවස්ථා දෙකක් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා අපි අවස්ථා සේරම 7ක් තියෙනවා අපි 5ක් ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට අනිත් එක දූල පුතාලා තේරුම් ගන්න එතකොට ඒකෙන් මේකෙදි උඩුකුරු විශාලත්වයෙන් කුඩා ප්‍රතිබිම්බය
එතකොට මේක උඩුකුරුයි විශාලත්වයෙන් කුඩායි. කියන්නේ මේ ප්‍රමාණය මේක ප්‍රමාණයට වඩා මේක ප්‍රමාණය කුඩායි. ඊළඟ එක අපි මේක තියෙන එතකොට මේකෙදිම තව උඩුකුරු විශාලත්වයෙන් විශාල ප්‍රතිබිම්බයක්. මේක යටින් ලියා ගන්න උඩුකුරු විශාලත්වයෙන් විශාල ප්‍රතිබිම්බයක්. දුර පුතාලා අනිත් දෙක ලියා ගන්න. යටිකුරු අවස්ථාවේදී යටිකුරු විශාලත්වයෙන් කුඩා ප්‍රතිබිම්බයයි යටිකුරු විශාලත්වයෙන් විශාල ප්‍රතිබිම්බයයි කියන එක මේ අවස්ථාව එතකොට මම මේ පැත්තේ අඳින්නම් ඒ කොටස. එතකොට විශාලත්වයෙන් කුඩා එක දුර පුතාලා විස්තර විදිහට ලියා ගන්න. මම යටිකුරු විශාලත්වයෙන් කුඩා කියලා ලියන්න. යටිකුරු කුඩා. අනිත් අවස්ථාව යටිකුරු විශාල. යටිකුරු කුඩා කියන එක අනිත් එක යටිකුරු විශාල. එතකොට මේ අවස්ථාවේදී අවස්ථා අපි 7ක් ගැන අපි කතා කරා. ඒ කියන්නේ වස්තුව කියන එක වස්තුවට සමාන අවස්ථාව. ඊළඟට අවස්ථා එතකොට වස්තුවත් එක මේකෙදි පින්තූර 7ක් තියෙනවා. අවස්ථා 6ක් තියෙනවා සේරම. වස්තුවට සමානද? ඒ කියන්නේ වස්තුව වගේම උඩුකුරුද? වස්තුවට ප්‍රතිවිරුද්ධව වස්තුවට සමානව වස්තුවට ඒ කියන්නේ උඩට මාරු වෙච්ච යටිකුරු කියන එකද? ඊළඟට වස්තුව වගේ උඩුකුරු වෙච්ච වස්තුවට වඩා ප්‍රමාණයෙන් කුඩා එකක්ද? වස්තුවට වඩා ප්‍රමාණයෙන් විශාල එකක්ද ප්‍රතිබිම්බය? ඒ වගේම වස්තුවට වඩා විරුද්ධ ඒ කියන්නේ යටිකුරු වෙච්ච වස්තුවේ යටිකුරු වෙච්ච ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිබිම්බයක්ද ප්‍රමාණයෙන් විශාල ප්‍රතිබිම්බයක්ද? මේ අවස්ථා ටික මොකද්ද මේකේ තීරුම කියන එක දුර පුතාලා ඒක මතක තියාගන්න එක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේක ඒ කොටස මතක තියාගන්න එක වැදගත් වෙනවා. මොකද අපි ඉගෙන ගන්නේ මේ 9 ශ්‍රේණියේ මේ පන්තියේ විභාගෙට ලකුණු ගන්න නෙවෙයි. අපි ඉස්සරහටත් එක්ක ඉගෙන ගන්නේ දුර පුතාලා මම කලින් කිව්වා වගේ 11 ශ්‍රේණියේ 11 ශ්‍රේණියේදී අපි ආලෝකය කියන එකේ තල දර්පණ වලට අමතරව වක්‍ර දර්පණ ගැන කතා කරනවා. එතකොට මේ උඩුකුරු යටිකුරු කියන ඒවා විශාලත්වයෙන් කුඩා විශාලත්වයෙන් විශාල කියන ඒවා එතකොට දුර පුතාලට ඉගෙන ගන්න වෙනවා. ඒක නිසා දැන් ඉඳන් ඒ කොටස් ඇත්තටම මොකද්ද මේකේ තීරුම කියන එක දැනගෙන තියෙන එක වැදගත් වෙනවා. එතකොට දුර පුතාලට පහසුවෙන් එතකොට ඒකෙදි ඒ ඉගෙන ගන්න කොටස තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මේ කොටසේදී තාත්වික ප්‍රතිබිම්බයක් කියන්නේ මොකද්ද? එතකොට අතාත්වික ප්‍රතිබිම්බයක් කියන්නේ මොකද්ද? ඒ වගේම පාර්ශ්වික අපවර්තනය කියන එක කතා කරා. එතකොට මේ කොටස් ටික ඊටාම වැදගත් කොටස්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න. අපි ඊළඟට මේක පේන්නේ නැති හින්දා මම පාට මාරු කරනවා. අපි ඊළඟට බැලුවොත් එහෙම ක්‍රියාකාරකම 14/7ට අනුව තල දර්පණයක් ඉදිරියේ ඇති වස්තු මගින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ පහත පරිදි ලැයිස්තුගත කරා හැකි කියලා දක්වන. එතකොට දුර පුතාලා මේක ලියා ගන්න. තල දර්පණයකින්
සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ. ප්‍රතිබිම්බ සතු ලක්ෂණ. තලදර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ. තලදර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ අපි එක ලියා ගන්න වෙනවා මේ කොටස අතාත්තික වෙනවා. ඒ කියන්නේ තිරයක් මතට ගත නොහැකිය කියන එක. උඩුකුරු වෙනවා. වස්තුවේ ප්‍රමාණයට සමාන වෙනවා. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වෙනවා. පාර්ශ්වික අපවර්තනය ඒ කියන්නේ වම දකුණ මාරු වෙනවා කියන එක පාර්ශ්වික අපවර්තනය සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේකදී ලියාගත්තේ තලදර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ කියන එක. තලදර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ කියන එක තමයි අපි ලිව්වේ. ඒකෙදී අතාත්වික වේ කියන එක ලිව්වා. උඩුකුරු වේ කියන එක ලිව්වා. වස්තුවේ ප්‍රමාණයට සමාන වේ කියන එක ලිව්වා. වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමාන වේ කියන එක පාර්ශ්වික අපවර්තනය වේ කියන එක අපි ලියාගත්තා. මේ කොටස අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මම කලින් කිව්වා වගේ දූල පුතාලා ඉස්සරහට ගිහිල්ලා වක්‍ර දර්පණ ඉගෙන ගන්නකොට මේ ටික මේ ආකාරයෙන්ම මේකේ එතකොට අතාත්විකද තාත්විකද උඩුකුරුද යටිකුරුද වස්තුවේ ප්‍රමාණයට සමානද අසමානද එතකොට පාර්ශ්වික අපවර්තනය සිද්ධ වෙනවද නැද්ද කියන ටික ඒ ආකාරයට ඉගෙන ගන්න වෙන මේ අවස්ථාවේදී මේකේ මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක්ද හැදෙන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙනවද ඒ වගේ උඩුකුරුද යටිකුරුද ඒ වගේ දේවල් සේරම ආපහු ඉගෙන ගන්න වෙනවා මේ අවස්ථාවට එක් අවස්ථාවට. ඒක නිසා මේ ටික මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා ඒ දේවල් ඉගෙන ගන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට අතාත්වික වෙනවා කියලා කිව්වා ප්‍රතිබිම්බය උඩුකුරු වෙනවා කියලා කිව්වා වස්තුවේ ප්‍රමාණයට සමාන කියලා කිව්වා වස්තු දුර හා ප්‍රතිබිම්බ දුර සමානයි කියලා කිව්වා පාර්ශ්වික අපවර්තනය සිද්ධ වෙනවා කියලා අපි කතා කරා. අපි මේ ටික ආපහු බැලුවොත් එහෙම ඊළඟ කොටස මේක ලියාගෙන ඉවර දූල පුතාලා ලියා ගන්න ගමන් බැලුවක් කමන්නේ නැහැ. එතකොට ලියා ගන්න OAX වැනි අක්ෂර පාර්ශ්වික අපවර්තනයට වුවද එය හඳුනා ගැනීම අපහසුයි. ඊට හේතුව එම අක්ෂර සමමිතික වීම. එතකොට සමමිතික දෙයක් නම් එතකොට පාර්ශ්වික අපවර්තනය සිද්ධ වුණාට ඒක අපිට බලා ගන්න බෑ. පාර්ශ්වික අපවර්තනය සිද්ධ වුණාද නැද්ද කියන එක අපිට බලා ගන්න බෑ සම්මිතික වස්තුවක් නම්. ඒක නිසා තමයි කලින් අවස්ථාවේදී එතකොට O කියන එක දෙකට මැදින් වෙන් කළා. ඒක පැත්තක් පාට කරේ ඒක නිසා. එතකොට ඒක මතක තියාගන්න ඒ කොටසත් මේ කොටසත් අපි මතක තියාගන්න වෙනවා. OAX වැනි සමමිතික අක්ෂර සමමිතික OAX වැනි සමමිතික අක්ෂර OAX වැනි සමමිතික අක්ෂර ඕනම් මම මේක උඩට දාන්න චුට්ටක් ඉන්න. ඒක ලේසි වෙයි. මේ කොටස මෙතනට දාලා ඊට පස්සේ මෙහෙම අපහසුය. OAX වැනි සමමිතික අක්ෂර පාර්ශ්වික අපවර්තනය වුවද එය හඳුනා ගැනීම අපහසුය. ඒක ලියා ගන්න. එතකොට OAX වැනි සමමිතික අක්ෂර පාර්ශ්වික අපවර්තනය වුවද එය හඳුනා ගැනීම අපහසුය.
එතකොට අපි ආපහුලික කිව්වොත් එහෙම OAX වැනි සමමිතික අක්ෂර පාර්ශ්වික අපවර්තනය වුවද ය හඳුනා ගැනීම අපහසුය. ඒක වැදගත් කොටසක් විභාගවලට එහෙම එන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒ වගේ කොටස්. එතකොට මේකෙදී පාර්ශ්වික අපවර්තනය සිද්ධ වෙනවා කියන එක අපි කතා කරා තල දර්පණවලදී. එහෙම වුණත් OAX කියන ඒවා පාර්ශ්වික අපවර්තනය සිද්ධ වුණත් ඒවා හඳුනා ගන්න බෑ මොකද ඒවා සමමිතිකයි. අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. ලියා ගන්න දුර පුතාලා ඉන්නව නම් කියන්න. මේ පැවරුමත් පොඩ්ඩක් බැලුවොත් එහෙම කණ්ණාඩි මේසයක හෝ වෙනත් ස්ථානයක ඇති විශාල තල දර්පණයක් ඉදිරියේ සිට ගන්න. දර්පණය තුලින් පෙනෙන දර්පණය තුලින් පෙනෙන ඔබගේ ප්‍රතිබිම්බයේ ප්‍රමාණය හා පාර්ශ්වික අපවර්තනය සිදුවන අයුරු පරීක්ෂා කර බලන්න. ඔබගේ නිරීක්ෂණ තල දර්පණය මගින් සෑදෙන ප්‍රතිබිම්බ සතු ලක්ෂණ වලට එකඟ වේදැයි සොයන්න. එතකොට අපිට මේ වගේ දේවල් පාර්ශ්වික අපවර්තනය කියන එක බලන්න පුළුවන්. අපි තල දර්පණයක් ඉස්සරහට ගිහිල්ලා අත උස්සන්න. අත ඉස්සුවාම අපේ අත උස්සන්නේ අපි අත උස්සන්නේ වම් අත පැත්ත ඉස්සුවොත් එහෙම එතකොට ඒ තල දර්පණයෙන් පේන අපේ ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? දකුණු අත උස්සන්නේ. ඒ වගේම අපි දකුණු අත ඉස්සුවාම ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? වම් අත උස්සන්නේ. අපි වමට හැරුණාම දකුණට හැරෙන්නේ. එහෙම එතකොට ඒක නිසා ඒ ආකාරයට දූල පුතාලට එතකොට ඒ අපි ගමන් අපි කියන්නේ වම් පැත්තට දකුණු පැත්තට යන විදියයි ප්‍රතිබිම්බ යන විදියයි විරුද්ධ කියලා දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මම කලින් කිව්වා ආකාරයට වම් අත ඉස්සුවාම දකුණු අත උස්සනවා ප්‍රතිබිම්බය. අපි දකුණු අත ඉස්සුවාම ප්‍රතිබිම්බය වම් අත උස්සනවා කියන එක අපිට පෙන්වන්න පුළුවන්. ඒකෙන් මේ පාර්ශ්වික අපවර්තනය කියන එක පෙන්වන්න පුළුවන්. අපි ඊළඟ කොටසට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තල දර්පණවල භාවිත. තල දර්පණවල භාවිත කියන එක අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එදිනෙදා ජීවිතයේදී බොහෝ කාර්ය සඳහා තල දර්පණ භාවිතා කෙරේ. ඒ සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ කියලා දක්වනවා. මුහුණ බැලීම හා රූපලාවන්‍ය කටයුතු සඳහා. එතකොට අපි මේ කොටස මෙහෙම ලියාගෙන යන් තල දර්පණවල භාවිත කියලා ලියා ගන්න දුල පුතාලා. තල දර්පණවල භාවිත කියලා ලියලා මුහුණ බැලීම සහ රූපලාවන්‍ය කටයුතු සඳහා. පළවෙනි එක. එතකොට තල දර්පණ වලින් එතකොට ඒ වෙළඳ සැල්වල එහෙම ඒ භාණ්ඩ ප්‍රමාණය එතකොට අපිට ගොඩක් කියලා පෙන්වන්න මේ තල දර්පණ අපි භාවිතා කරනවා. එතකොට ඒ තල දර්පණ වලින් ප්‍රතිබිම්බය හැදෙනවා කියලා අපි කලින් කතා කරා. එතකොට තියෙන ප්‍රමාණය වගේ එතකොට දෙගුණයක් එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේ තල දර්පණයක් අපි මොනවා හරි මේක මේ දක්වලා තියෙන ආකාරයට මෙහෙම ඒ වස්තු තියෙන තැනින් එතකොට තල දර්පණයක් තියුවාම ඒකෙන් එතකොට ප්‍රතිබිම්බ හැදෙනවා. ඒක අපි භාවිතා කරනවා ගොඩක් වස්තු තියේ කියලා ඒ භාණ්ඩ තියේ කියලා පෙන්වන්න. එතකොට මේක දක්වලා තියෙන වෙළඳ සල්වල භාණ්ඩ වැඩිපුර ඇති බව පෙන්වීම සඳහා. ඊළඟ කොටස බැලුවොත් එහෙම විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ආලෝකය පරාවර්තනය කිරීම සඳහා. අපි කලින් අවස්ථාවේදී එතකොට ඒ තල දර්පණ භාවිතා කළ ක්‍රියාකාරකම් වලදී ඒක තමයි මේ කියන්නේ. එතකොට විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ආලෝකය පරාවර්තනය කිරීම සඳහා. එතකොට අපි මෙතන තුනක් කතා කර දැනට තල දර්පණ වල භාවිත කියන කොටස මුහුණ බැලීම සහ රූපලාවන්‍ය කටයුතු සඳහා කියන එක.
විලඳසල් වල භාණ්ඩ වැඩිපුර ඇති බව පෙන්වීම සඳහා කියන එක. ඊළඟට විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ආලෝකය පරාවර්තනය කිරීම සඳහා. එතකොට මේ තුන අපි කතා කරා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම බහුපතිබිම්බ සෑදීම සඳහා මේ අවස්ථාවේදී බහුපතිබිම්බ හැදින් අවස්ථාවක් මෙතන දක්වලා තියෙනවා. එතකොට ඒ දූල පුතාලා සමහරලාට පොඩි කාලෙදී මේ වගේ ප්‍රීස්මයක් වගේ එකක් හදලා ඒකට ඇතුළට කොළ කෑලි ටිකක් දාලා එතකොට අපි ඒක බැලුවාම ඒකේ මේ මෙතන තියෙන මේ වස්තුව මේ ගොඩක් පේනවා කියලා අපි බලලා ඇති සමහරලාට ඒ මේ දර්පණ අතර කෝණය අනුව එතකොට ඒකෙන් හැදෙන ප්‍රතිබිම්බ ප්‍රමාණය වෙනස් වෙන. එතකොට ඒක නිසා ගොඩක් දේවල් මේ බහුපතිබිම්බ සෑදීම කියලා කියන්නේ ඒක. එතකොට එක ප්‍රතිබිම්බය තවත් ප්‍රතිබිම්බයකට ඒක වස්තුවක් වෙලා එතකොට ඒ වස්තුව ආපහු අනිත් ප්‍රතිබිම්බ මේ දර්පණයට වස්තුවක් වෙලා ආපහු ප්‍රතිබිම්බයක් හැදිලා ආපහු වස්තුවක් වෙලා එහෙම දිගටම එතකොට ප්‍රතිබිම්බ හැදෙන. එතකොට ඒ කෝණය අනුව එතකොට ඒක පේන ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ඒව දූල පුතාලා ඉහළට යනකොට ඉගෙන ගන්නවා උසස් පෙළට එහෙම. එතකොට බහුපතිබිම්බ සෑදීම කියන එක දූල පුතාලා සමහරලාට ඒක දැකලා ඇති සමහරලාට විවිධ තැන්වලදී මේක බහුපතිබිම්බ සෑදීම කියන එක ඒක මතක තියාගන්න. ඊළඟ කොටස බැලුවොත් එහෙම ඇඳුම් තේරීමේදී එතකොට මේ ඇඳුම් තෝරන අවස්ථාවේදී එතකොට විලාසිතා කටයුතු වලදී හැඩය සහ පිටිපස පෙනුම නිරීක්ෂණය කිරීම සඳහා කියන එක. ඊළඟට කොණ්ඩේ කැපීමේදී හිසෙහි පිටිපස නිරීක්ෂණය කිරීම සඳහා එතකොට මෙයාගේ මේක දක්වලා තියෙන ආකාරයට එතකොට අපි කොණ්ඩේ කපන්න එහෙම ගියොත් එහෙම මෙතන කණ්ණාඩිය පිටිපස්සෙන් අල්ලනවා. එතකොට ඒකෙන් ප්‍රතිබිම්බය ඉස්සරහට පේනවා. එතකොට මේ පුජ්‍යලයට ඒ ප්‍රතිබිම්බය තුලින් තමන්ගේ කොණ්ඩේ පිටිපස්ස කොහොම වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී අපි තල දර්පණවල භාවිත කියන එකෙන් කතා කරා කරුණු 6ක් කතා කරා උදාහරණ. මේකෙන් කීපයක්වත් අඩු ගානේ 5ක්වත් එහෙම මතක තියාගන්න. දූල පුතාලට මතක තියාගන්න අපහසු දේවල් තියෙනවා. එකක් හරි කපලා දැම්මට කමක් නැහැ. 5ක් විතරවත් අඩු ගානේ මතක තියාගන්න. එතකොට අපි බැලුවොත් එහෙම මුහුණ බැලීම හා රූපලාවන්‍ය කටයුතු සඳහා කියන එක මුලින්ම කතා කරේ. දෙවෙනි එක වෙළඳ සල්වල භාණ්ඩ වැඩිපුර ඇති බව පෙන්වීම සඳහා කියන එක. තුන්වෙනි එක විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී ආලෝකය පරාවර්තනය කිරීම සඳහා. හතරවෙනි එක බහුපතිබිම්බ සෑදීම සඳහා. පස්වෙනි එක ඇඳුම් තේරීමේදී විලාසිතා කටයුතු වලදී හැඩය සහ පිටුපස පෙනුම නිරීක්ෂණය කිරීමට එහෙම නැත්නම් කිරීම සඳහා කියන එක. එතකොට කොණ්ඩේ කැපීමේදී එතකොට හිසෙහි පිටුපස නිරීක්ෂණය කිරීමට ඒ ටික මතක තියාගන්න. ඒව වැදගත් කොටස්. එතකොට දූල පුතාලා ඉස්සරහට යනකොට එතකොට 11 ශ්‍රේණියේදී නැවත වක්‍ර දර්පණවල භාවිත කියන එක කතා කරනවා. එතකොට තල දර්පණවල භාවිත කියන එක මතක තියාගත්තාම එතකොට වක්‍ර දර්පණ මොන වගේ ස්ථානයක වලදීද භාවිතා කරන්නේ කියලා දූල පුතාලට හිතන්න පුළුවන්. මේ ටික ලියා ගන්නවා දූල පුතාලා තාම ලියා ගන්න දූල පුතාලා ලියා ගන්න. අපි මෙතනින් අදට පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ලියාගෙන ඉවර වෙලා ලොග් අවුට් වෙන්න. අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.